ෆිසික්ස් කියන්නේ කටපාඩම් කරලා කොට දාගන්න පුළුවන් සබ්ජෙක්ට් එකක් නෙවෙයි. එතකොට ඔය අනවශ්‍ය තියරි අනම්මනම් ඕන වෙන්නේ නැහැ. බ්‍රේන් එක ප්‍රැක්ටිස් කරලා තියෙන්න ඕනේ. ප්‍රස්තාර රීඩ් කරන්න. ස්පෙලිං සරිත් දන්නේ නැහැ නේ. ඒතර මේක නම් ඔක්කොම කරාට පස්සේ ඕගොල්ලන්ට මේ හරි ලේසි වෙයි කන හදන එක. උගේ ප්‍රවේගය වෙනස් වෙන්න බෑ. කියන පොඩි චිත්‍රයක් වගේ ඇඳ ගන්න. එතකොට මාර ලේසි ගාන හදන්න. රූල්ස් හරියට දැනගෙන ගේම් එක ප්ලේ කරන්න. හරි ආදරෙන් පිළිගන්නවා ළමයි මගේ YouTube channel එකට. ගොඩක් අය මම දන්නවා ඇති සිංගර් කෙනෙක්. එහෙම නැත්නම් සමහර අය මගේ ටෙලිඩ්‍රාමාස් බලලා ඇති. හැබැයි ඔයගොල්ලෝ නොදන්න දෙයක් තමයි මම දැනට පේරාදෙණිය ඉන්ජිනියරින් ෆැකල්ටි ෆයිනල් ඉයර් මෙකැනිකල් ඉන්ජිනියරින් අන්ඩර්ග්‍රැජුවේට් කෙනෙක්. සහ මම භෞතික විද්‍යා ගුරුවරයෙක්. ඉතින් අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ යාන්ත්‍රික විද්‍යාවේ පළවෙනි කොටස විදිහට සැලකෙන චලිතය. චලිතය කියන්නේ මොකද්ද? ඒ කියන්නේ ඕනම චලිත සමීකරණ සහ ගුරුත්වාකර්ෂණය යටතේ වැටෙන ගානක්. එහෙම නැත්නම් ප්‍රක්ෂිප්තයක්. කොහොමද විසඳන්නේ සහ චලිත ප්‍රස්ථාර කොහොමද විසඳන්නේ කියලා මම අද ඔයගොල්ලන්ට කියලා දෙනවා. රූල්ස් දැනගෙන ගේම් එක හරියට ප්ලේ කරමු. හරි. මේ පාඩම මේ එපිසෝඩ් එක බලලා ඉවරනාට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් වෙනවා ඕනම චලිත සමීකරණ ගානක් එහෙම නැත්නම් චලිතේ ඕනම ගානක් හදාගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. මම අර ඕනට වැඩිය අපි එකට කියනවා තෙල කියලා. ඕනට වැඩිය තෙල දෙන්නේ නැහැ. ඕනට වැඩිය තියරි දෙන්නේ නැහැ. මම අත්‍යවශ්‍ය ටික මම ඕගොල්ලන්ට මේ එපිසෝඩ් එකේ පෙන්නනවා. ගණන් හදන්න අත්‍යවශ්‍ය ටික. එතකොට එහෙම කරපුවම ඕගොල්ලන්ට ඕනම පාස් පේපර් MCQ එකක් ඕන විභාග ගණන් හදාගන්න පුළුවන්. හරි. ඉස්සෙල්ලා මං චූටි නෝට්ස් වගේක් දෙන්නම්. ඒ ටික නෝට් ඩවුන් කරගන්න. දුර කියන්නේ මොකක්ද? විස්ථාපනය කියන්නේ මොකක්ද කියලා වෙනස මං ඉස්සෙල්ලාම පැහැදිලි කරන්නම්. ඒ කියන්නේ මේ පාඩමට ආරම්භයක් ගන්න ඕන හින්දා මෙහෙම A කියලා සහ B කියලා පොයින්ට්ස් දෙකක් තියෙනවා නම් A කියන එකාට මෙන්න මෙහෙම මාර්ගයක් අනුගමනය කරලා මෙන්න මෙතනට යන්න පුළුවන්. ආය Aට යන්න පුළුවන් ඔන්න ඔහොම පතයක. හරි. A සහ B අතර කෙටිම දුරක් අනුගමනය කරමින් Aට B වෙත යන්න පුළුවන් මෙන්න මෙහෙම සරල රේඛාවක. හරිද? මේ දුර මම අකුරු කැතයි ගණන් ගන්න එපා. විස්ථාපනය. දුර හා විස්ථාපනය අතර වෙනස මේක. එතකොට ඕගොල්ලෝ දුර හා විස්ථාපනය කියලා මම මේ ෂෝට් කරලා ලියන්නේ. දුර හා විස්ථාපනය අතර වෙනස කියලා මේ රූපය අඳගන්න. හරිද? එතකොට ඕගොල්ලන්ට ඕනම වෙලාවක මතක හිටිනවා දුර කියන්නේ මොකක්ද විස්ථාපනය කියන්නේ මොකක්ද කියලා. එතකොට මේකට අපි කියනවා දුර කියලා මේ පතය. මේකට කියනවා විස්ථාපනය කියලා. සරලව පොයින්ට්ස් දෙකක් අතර තියෙන කෙටිම දුර විස්ථාපනය. ඒ කියන්නේ ආරම්භක පොයින්ට් එක සහ අවසාන පොයින්ට් එක. දුර කියන්නේ අපි කියපු පාත් එකේ සම්පූර්ණ දුර. මෙහෙම දුර එකතු කරොත් සම්පූර්ණ දුර තමයි A සහ B අතර දුර වෙන්නේ. එතකොට දුර සහ විස්ථාපනය අතර වෙනස ඕගොල්ලන්ට මේකෙන් තේරෙන්නේ නැති කියලා මම හිතනවා. හරි ළමයි. එතකොට දුර කියන්නේ මොකක්ද කියලා ඕගොල්ලෝ ඉගෙන ගත්තා. විස්ථාපනයත් හරි. දැන් මම කියන්නේ ඕගොල්ලන්ට ප්‍රවේගය සහ ත්වරණය ගැන. ප්‍රවේගයට අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන සංකේතය එහෙම නැත්නම් ලෙටර් එක v. හරිද? ප්‍රවේගයේ සමීකරණය තමයි විස්ථාපනය කාලය. විස්ථාපනයට අපි කියනවා s කියලා, කාලයට t කියනවා. එතකොට අපිට සමීකරණයක් එනවා v සමානයි දුර බෙදීම විස්ථාපනය බෙදීම කාලය. ඕක කටු කරලා තියාගන්න. මොකද ඕක ඔයගොල්ලන්ට හැම වෙලාවෙම ඕන වෙනවා. හොඳට මතක තියාගන්න. ප්‍රවේගය කියන්නේ විස්ථාපනය බෙදීම කාලය. හරිද? වේගයට මම මෙතනදි සංකේතයක් භාවිතා කරන්නේ නැහැ. වේගය කියන්නේ දුර බෙදීම කාලය. මේකත් කොටු කරලා තියාගන්න. මොකද ඒ කියන්නේ ඇත්තටම මේ පාඩම පුළුවන් වෙන නම් ඕගොල්ලන්ට සමීකරණ මම හිතන්නේ උපරිම 7ක් 8ක් වගේ මතක තියාගන්න වෙයි.
ඒ හතට මතක තියාගත්තොත් ඕනම චලිත සමීකරණ ගානක් හදන්න පුළුවන්. එතකොට ඔය අනවශ්‍ය තියරි අනම්මනම් ඕන වෙන්නේ නැහැ. මොකද ඔයගොල්ලෝ දැන්ටමත් අනිවාර්යෙන් ක්ලාස් යනවා ඇති. ඒ හින්දා ඒ වගේ තියරි පැත්ත ඔයගොල්ලන්ට කව වෙනවනේ. මම ගොඩක් මේකෙදී ටාගට් කරන්නේ එම් කරන්නේ ඔයගොල්ලන්ට ගණන් හදන විදිහ කරන්න. හරි. එතකොට වේගය කියන්නේ දුර බෙදීම කාලය. ත්වරණය. ත්වරණය කියන්නේ මොකද්ද? ත්වරණය කියන්නේ ළමයි මම මේක ඉරේස් කරලා ඉන්නම්. ත්වරණය කියන්නේ ඒකට සිම්පල් A කියලා තමයි අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ. ත්වරණය කියන්නේ ප්‍රවේග වෙනස බෙදීම කාලය. මෙතනදී කාලය කියන්නේ ප්‍රවේග වෙනස බෙදීම ඒ සඳහා ගත වූ කාලය. තේරුණාද? සාමාන්‍යයෙන් උදාහරණයක් ගත්තොත් මේක තවත් පැහැදිලි වෙන්න ත්වරණය සාමාන්‍යයෙන් දෙන්නේ ඒකකය මීටර් ඔන්න ඔහොම. ඕකෙදි ඔන්න ඕකේ තේරුම තමයි අපි උදාහරණයක් ගත්තොත් 10යි ms ඍණ 2 නම් ත්වරණය ඕකේ තේරුම තමයි ළමයි තප්පරයක් ගත වෙද්දී ප්‍රවේගය තප්පරයට මීටර් 10කින් වෙනස් වෙනවා කියන එක. ඒ කියන්නේ තප්පරයක් ගත වෙද්දී තප්පරයට මීටර් 10කින් ප්‍රවේගය වෙනස් වෙනවා කියන එක. ඒ කියන්නේ ඒ කියන පොයින්ට් එකේදී යම් වස්තුවක ප්‍රවේගය තප්පරයට මීටර් 10 නම් B කියන පොයින්ට් එකේදී උගේ ප්‍රවේගය තප්පරයට මීටර් 20 නම් මෙන්න මේ දෙන්න අතර යන්න මේ වස්තුවට ගත වුණේ තප්පරයක කාලයක් නම් මේකේ ත්වරණය වෙන්නේ 20 ඍණ 10 බෙදීම 1 සමානයි 10යි. ඕක හොඳට ඔලුවට දාගන්න. ෆිසික්ස් කියන්නේ කටපාඩම් කරලා ගොඩ දාගන්න පුළුවන් සබ්ජෙක්ට් එකක් නෙමෙයි. කටපාඩම් කළ යුතු සමීකරණ කීපයක් තියෙනවා. ඒවා කටපාඩමින් තියෙන්න ඕනේ. හැබැයි ඔයගොල්ලෝ ෆිසික්ස් කටපාඩම් කරොත් පුතේ කෙලවෙනවා. ඒකින්ද කිසිම වෙලාවක ෆිසික්ස් කටපාඩම් කරන්න එපා. මම ඔයගොල්ලන්ට මුලින් ඉඳන් මේ ටික කියලා දෙන්නම්. හැම වෙලාවෙම තේරුම් ගන්න. තේරුම් ගන්න ෆිසික්ස් කරන්න. තේරුණාද? මේලා ඊටමත් ආදරෙන් මතක් කරන්න ඕනේ කටපාඩම් කරන්න නැතුව හරියට ෆිසික්ස් කරන්න උගන්වපු මගේ ආදරණීය ෆිසික්ස් ගුරුතුමා ජේකබ් සර්ට පින් සිද්ධ වෙන්න අද අපි ෆිසික්ස් කටපාඩම් කරන්න නැතුව ඔළුවෙන් හිතලා අපි අද ගණන් හදනවා. හරි. අපි ගණන් ටිකක් හදමු ඒකාකාර ප්‍රවේගයෙන් යන ගණන්. ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරනවා කියන්නේ ත්වරණයක් නැහැ. ත්වරණය බිඳුවයි කියන එක. ත්වරණය බිඳුව වෙලාවට ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන් සමීකරණයක් තමයි S සමානයි ut කියන සමීකරණය. S කියන්නේ දුර, u කියන්නේ ප්‍රවේගය, t කියන්නේ කාලය. ත්වරණයක් නැත්තම් විතරයි මේ සමීකරණ පාවිච්චි කරන්න පුළුවන්. හරි? අපි හදමු පළවෙනි ගාන. මිනිසෙක් ජේකබ් සර්ගේ ටියුට් එකේ ප්‍රශ්න වගේක්. මිනිසෙක් තප්පර 6ක කාලයක් තුලදී මීටර් 18ක දුරක් ඇවිද යයි නම් ඔහුගේ සාමාන්‍ය වේගය හොයන්න. හරි. මෙතනදී ඔයගොල්ලන්ට ඕන වෙන සමීකරණයක් තියෙනවා. සාමාන්‍ය වේගය සාවේ කියන්නේ ළමයි මුළු දුර බෙදීම මුළු කාලය. ඕක කොටු කරලා තියාගන්න. සාමාන්‍ය වේගය කියන්නේ මුළු දුර බෙදීම මුළු කාලය. වේගය කිව්වේ මොකද්ද? දුර බෙදීම කාලය. එහෙනම් සාමාන්‍ය වේගය කියන්නේ මුළු දුර බෙදීම මුළු කාලය. උතනටම ලියා ගන්න. සාමාන්‍ය ප්‍රවේගය කියන්නේ මුළු විස්ථාපනය බෙදීම මුළු කාලය. ප්‍රවේගය කිව්වේ මොකද්ද? විස්ථාපනය බෙදීම කාලය. එතකොට සාමාන්‍ය ප්‍රවේගය කියන්නේ මුළු විස්ථාපනය බෙදීම මුළු කාලය. මම කිව්වේ මේකෙදී සමීකරණ 7ක් 8ක් විතරයි ඕගොල්ලන්ට කටපාඩම් කරගන්න වෙන්නේ මේ චලිත සමීකරණ ඕනම ගණනක් හදන්න. ඒ ටික මම කොටු කරන්නම්. ඒ ටික කටපාඩම් කරලා තියාගන්න. හරි? ඊට පස්සේ අපි යමු ගානට. හරි?
මිනිසෙක් තප්පර 6ක කාලයක් තුලදී ටක් ගාලා දාගන්න t සමානයි තප්පර 6යි. කාලයක් තුලදී 18යි මීටර දුරක්. s දාගන්න 18යි මීටර. හරි. එවිදයි නම් ඔහුගේ සාමාන්‍ය වේගය සොයන්න. සාමාන්‍ය වේගය කිව්වේ මොකද්ද? මුළු දුර බෙදීම මුළු කාලය. එහෙනම් සාමාන්‍ය වේගය සමාන වෙනවා මුළු දුර කීයද? 18යි මීටර, මුළු කාලය 6යි. එහෙනම් 3යි තප්පර 3යි මීටර්ස් තප්පරයට. ඒ ඇවිල්ලා ඔගේ සාමාන්‍ය වේගය. හරිද? උඩ අපි ගත්තේ උඩ ගත්තේ අපි දුර හින්දා මේ උඩ ගත්තේ දුර හින්දා තමයි මෙතනදී සාමාන්‍ය වේගය ආවේ. උඩ විස්ථාපනයක් දීලා තිබ්බනම් මෙතන තියෙන්නේ සාමාන්‍ය ප්‍රවේගය. හරි? ඊට පස්සේ දෙවනි ගාන. දෙවනි ගාන. ළමෙක් ඍජු මාර්ගයක් ඔස්සේ නියත 4ක ප්‍රවේගයකින් මිනිත්තු 10ක කාලයක් දුවයි. වෙහෙස වීම නිසා ඉන්පසු නියත තප්පර මීටර 1 වේගයකින් මිනිත්තු 5ක කාලයක් ඇවිදයි. හරි. පොඩි කොල්ලෙක් ටික දුරක් දුවගෙන යනවා. ඊට පස්සේ ඌට මහන්සින්ද ඌ ඊටු දුර ඇවිදගෙන යනවා. හරි. ඊට පස්සේ ගානක අනිවාර්යෙන් හැම වෙලාවම පුළුවන් ගානක් නම් හැම වෙලාවම පොඩි අපි කියන පොඩි චිත්‍රයක් වගේ ඇඳ ගන්න. එතකොට මාර ලේසි ගාන හදන්න. මොකද සමහර ගණන් වලට අනිවාර්යයෙන්ම අපි ඇඳ ගන්න ඕනේ ඩ්‍රෝවිං එකක්. ඩ්‍රෝවිං එකක් නැත්නම් සමහර ගණන් හදන්න බෑ. හැම ගානටම වගේ පුළුවන් නම් මේ පොඩි ඩ්‍රෝවිං එකක් ඇඳ ගන්න. හරි? අපි බලමු. නියත වේගයකින් තමයි යනවා කියන්නේ. මිනිත්තු 10ක කාලයක්. දැන් අපි දන්නවා ගාන දීලා තියෙන්නේ තප්පරයට මීටර් 4 සහ තප්පරයට මීටර් 1. කාලය දීලා තියෙන්නේ මිනිත්තු 10කින්. මේ මිනිත්තු වලින්. හරිද? අපි ටක් ගාලා මිනිත්තු කන්වර්ට් කරගන්න ඕනේ තප්පර වලට. ගාන හදන් යන්න නම්. එතකොට දුවගෙන ගියපු කාලය කොච්චරද? මිනිත්තු 10යි. ඒ කියන්නේ 600යි. තප්පර 4යි තප්පරයට මීටර් වේගයකින් තමයි දුවලා තියෙන්නේ. ඊට පස්සේ මිනිත්තු 5ක් කියන්නේ තප්පර 300ක් ඇවිදගෙන තියෙනවා තප්පරයට මීටර් 1 වේගයකින්. පළවෙනි පාර්ට් එක ළමයා දිවගෙන ගිය දුර සොයන්න. S සමානයි ut සමීකරණ ඕන වෙනවා. හරිද? ළමයා දිවගෙන ගිය දුර සොයන්න. මේ තියෙන දිවගෙන ගිය දුර S සමානයි ut. S කියන්නේ u කියන්නේ 4යි. t කියන්නේ 600යි. එතකොට මීටර් 2400යි. මේ ඇවිල්ලා අපි උට S1 කියමු. මේ ඇවිල්ලා දුවගෙන ගියපු දුර. හරි? ඊට පස්සේ ඔහු ඇවිද ගිය දුර සොයන්න. ලේසි. ඇවිද ගියපු දුර කොහොමද හොයන්නේ? ඒකටත් S සමානයි ut දැම්මා. u කියන්නේ 1යි t කියන්නේ 300යි. එතකොට මේක මීටර් 300යි. හරිනේ? ඊට පස්සේ ඔහුගේ සම්පූර්ණ සඳහා සාමාන්‍ය වේගය සොයන්න. සාමාන්‍ය වේගය කියන්නේ සම්පූර්ණ දුර මුළු දුර බෙදීම මුළු කාලය. මුළු දුර කීයද එතකොට? 2400 ධන 300යි මීටර. බෙදන්න ඕනේ කීයෙන්ද? මුළු කාලය කීයද? ඉස්සෙල්ලා ගියා 600ක්, ඊට පස්සේ ගියා
300ක් 2700 බෙදීම 900යි එතකොට කීයද 3යි තප්පරයට මීටර් සවුන්ඩ් ක්වොලිටි එක ගැන very sorry මේ මම මගේ රූම් එකේ ඉඳන් කරන්නේ මේ පාර යන වාහන වල එහෙම සද්ද ඇහෙනවා එහෙනම් සමාව වෙන්න ඊට පස්සේ ආන්න මොකද ළමයා ඇවිදීමට පෙර මිනිත්තු 5ක කාලයක් නැවතී සිටියේ නම් සම්පූර්ණ ගමන සඳහා සාමාන්‍ය වේගය හොයන්න. ඒ කියන්නේ මොකද්ද? මෙන්න මේ අතර මේ ළමයා නැවතිලා ඉඳලා තියෙනවා මිනිත්තු 5ක කාලයක්. එයාට මහන්සින්ද එයා පොඩ්ඩක් නැවතිලා ඉන්න ඇති. එතකොට මේකේ සාමාන්‍ය වේගය වෙනස් වෙනවා. කොහොමද වෙනස් වෙන්නේ? දැන් අපි සාමාන්‍ය වේගය කිව්වේ මොකද්ද? මුළු දුර බෙදීම මුළු කාලයනේ. හරිද? මුළු දුර කීයද? මුළු දුර වෙනස් වෙන්නේ නැහැ ළමයි. මුළු දුර මේකම තමයි. 2700යි. මුළු කාලය කීයද? මෙතනදී තප්පර 600ක් ගියා. මෙතනදී තප්පර 300ක් ගියා. තව එකක් එකතු වෙන්න ඕනේ. මොකද්ද? ඔව් මිනිත්තු 5ක කාලයක් මෙන්න මෙතන නැවතලා ඉඳලා තියෙනවා. ඒතර ඒකත් මුළු කාලයට එකතු වෙන්න ඕනේ. එතකොට තව 300ක් එකතු වෙන්න ඕනේ. උත්තරේ කීයද? 2.25යි තප්පරයට මීටර. හරි. ඊළඟ ප්‍රශ්නේ මෝටර් රථයක් ගමනකින් හරි අඩක් නියත 60 km/h. හරි? අඩක් 60 km/h වේගයකින් ධාවනය කර ඉතිරි අඩ 40කින් යනවලු. සාමාන්‍ය වේගය හොයන්න. සාමාන්‍ය වේගය කියන්නේ මොකක්ද? සාමාන්‍ය වේගය කියන්නේ සවේ මුළු දුර බෙදීම මුළු කාලයනේ. මාර්කේස් එකනේ. අපි මුළු දුර දන්නේ නැහැනේ. එතන මොකද කරන්නේ? හරි. ඒක තමයි මම කිය චිත්‍රයක් අදගන්න කියලා. හරි. දුරවල් සමානයි. අපි හිතමු ගාන හදාගන්න අපි දැනට උපකල්පනය කරපු S දුරක් මෙතන යනවා. මෙතන යනවා S දුරක්. මුළු දුර 2S කියලා හිතමු. අවුලක් නැහැනේ. එතකොට මෙතනදී පළවෙනි අඩ යන්නේ 60 km/h වේගයකින් දෙවෙනි අඩ යන්නේ 40 km/h වේගයකින්. හරි රූපය අඳගත්තා මුළු දුර දන්නවා හරි. දැන් මෙහෙම වැඩක් කරන්න තියෙනවා. අපි බලමු මුළු දුර කීයද? මේ අවස්ථාවේදී මුළු දුර කීයද? 2S. මුළු කාලය දන්නේ නැහනේ. මුළු කාලය දන්නේ නැහැ. අපි හිතමු මෙයාට T1 කාලයක් ගියා මෙයාට T2 කාලයක් ගියා කියලා. අතන මුළු කාලය වෙන්නේ T1 ධන T2 නේ. හරි. දැනට අපි ඕක කොහොම තියාගමු. එක කියලා දාලා ඔහම තියාගමු. හරි. මේක මීට වැඩි සරලව හදන්න පුළුවන්. මම මේ ඕගලන්ට ස්ටෙප් බයි ස්ටෙප් බොහොම සරලව කියලා දෙන්නම්. හරි. එතකොට අපි හොයාගන්න ඕනේ මේ කාලය හොයාගන්න ඕනේ මේ කාලය හොයාගන්න ඕනේ. හරිද? හරි. T1 හොයාගන්නේ කොහොමද? අපි දන්නවා S සමානයි UT. ඔය සමීකරණ මෙතනදිත් ඕන වෙනවා. ඕකට අනුව කාලය කියන්නේ මොකද්ද? S බෙදීම U. හරි. අපි මෙතනට දාමු ඕක. එතකොට T1 සමානයි අපිට එනවා ඌ ගියපු දුර S ඌගේ ප්‍රවේගය 60යි කියලා. T2ට දැම්මොත් වෙනවා ඌගේ දුර S ඌගේ වේගය 40යි කියලා. හරි. දැන් අපි ගිහිල්ලා මූවයි මෙන්න මෙතනට දාමු. පැහැදිලිද? එතකොට එකට දැම්මොත් අපිට එනවා 2S බෙදීම T1 කියන්නේ කීයද? S බෙදීම 60යි. T2 කියන්නේ කීයද? S බෙදීම 40යි.
S කැපිලා යනවා. උත්තරය ඔයගොල්ලන්ට එනවා 48යි කිලෝමීටර්ස් per hour කියලා. මේක සුළු කරලා ගන්න මම මේක ඉතින් සුළු කරේ නෑ. හරි. right. ඉස්සෙල්ලා ගන්න හොඳට කියමු එක්තරා අවස්ථාවක 72යි කිලෝමීටර්ස් per hour ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරන මෝටර රථයකට මීටර් 100ක් ඉදිරියෙන් බසයක් 54කින් ප්‍රවේගයෙන් මෝටර රථයේ ගමන් දිශාවට ගමන් කරයි. හරි. මෝටර රථයට බසය පසු කිරීමට ගත වන කාලය මෝටර රථයේ බසය පසු කරන විට බසය අමතරව ඉදිරියට ගොස් වань. දැන් මේකට ඉස්සෙල්ලාම රූපයක් අඳ ගන්න ඕනේ. රූපයක් අඳගත්තේ නැත්නම් මේ ගන්න හදන්න හරිම අමාරුයි. හරි. අපි ගමු වාහන දෙක ඔන්නෝම තියෙනවා. ඔන්නෝම තියෙනවා පාර. හරි. පාර මේ යන්නේ. පාර. කවුද පිටිපස්සෙන් ඉන්නේ? මූ බස් එක, මූ කාර් එක. හරි. මෝටර රථයේ ප්‍රවේගය 72යි. මුගේ ප්‍රවේගය 54යි. හරි. කිලෝමීටර්ස් per hour. කිලෝමීටර්ස් per hour. හරි. මෝටර් රථයට මීටර් 100ක් ඉදිරියෙන් බස් රථයක්. හරි. ඒ කියන්නේ කාර් එකට වැඩිය මීටර් 100ක් ඉස්සරහින්ලු ළමයි මේ බස් එක තියෙන්නේ. හරිද? දැන් අපි හිතමු මේක නිකන් ඕගොල්ලෝ හැම වෙලාවෙම ෆිසික්ස් වල ඔයාලා ඒ චිත්‍රය මවා ගන්න. දැන් හිතන්න බස් එක මෙහෙම යනවා. කාර් එක පිටිපස්සෙන් එනවා. එතකොට බස් එක ඒ කියන්නේ කාර් එක බස් එක පහු කරන්න නම් අනිවාර්යෙන් කාර් එකට බස් එකට වැඩි ප්‍රවේගයක් තියෙන්න එපයි. ඒක ඕන කෙනෙක්ට තේරෙන දෙයක් නේ. හැබැයි අපි යම්කිසි කාලයක් තුලදී අපි හිතමු x දුරකදී කාර් එක බස් එක පහු කරනවා මෙන්න මෙතනදී කියලා. හරි? කාර් එක බස් එක පහු කරනවා මෙන්න මෙතනදී. x කියලා ගත්තේ ඇයි අපි දන්නේ කොච්චර දුරකදීද ඒක වෙන්නේ කියලා. හරි මේක එක ගණන් ටයිප් එකක්. හරි? දැන් ඉතින් මොනවද කරන්නේ මේකට ඊට පස්සේ මොනවද කරන්නේ? හරි අපි දන්නවා ප්‍රවේග දීලා තියෙනවා දුරවල් නිකන් මෙතනදී 100යි තියෙනවා මෙතනදී x කියලා තියෙනවා. මට හිතෙනවා මේක s සමාන ut වගේ දාලා හදන්න පුළුවන් කියලා. අපි try කරමු. හරිද? අපි try කරලා ගණන් හදන්න. s සමාන ut දාමු අපි. ඊට කලින් මේවා කන්වර්ට් කරගන්න 72 මත තියාගන්න කිලෝමීටර්ස් per hour මීටර්ස් per second කරන්න ගන්නේ 18න් 5න් වැඩි කරලා 18න් 5න් වැඩි කරපුවාම එනවා අපිට තප්පරයට මීටර 20ක් අනිත් එක්කන 54නේ 18න් 5න් වැඩි කරාම අපිට එනවා තප්පරයට මීටර 15ක් කියලා. හරි. මොකද ගානෝක හදන්නේ මේ SI එකක වලට කන්වර්ට් කරගන්න ඕන හින්දා තමයි මුන් දෙන්නව අපි මේ කන්වර්ට් කරගත්තේ තප්පරයට මීටර වලට. හරි. හරි. අපි ඉස්සෙල්ලා කාර් එකට දාමු S සමානයි ut මුළු චලිතයට. අපි දාන්නේ මුළු චලිතයට. හොඳට මතක තියාගන්න චලිත සමීකරණ ඕගොල්ලෝ පාවිච්චි කරන වෙලාවේදී ඕගොල්ලෝ කියන්න ඕනේ මුළු චලිතයටද නැත්නම් අපි ගත්තොත් මෙතන a b ගන්න නෑ මං a නේද x y x අරන් හරියන්නේ නැහැනේ අපි ගමු p q r කියලා. හරි p q r කියලා ගත්තොත් අපි කියන්න ඕනේ චලිතය දාන්නේ p ඉඳන් q වලටද q ඉඳන් r වලටද නැත්නම් p ඉඳන් r වලටද කියලා අපි කියන්න ඕනේ. හරි අපි දැන් මේ ගැටෙන තැන ගැන අපි කතා කරන්නේ. අපි ගැටෙන තැනට දා මෝටර රථයට s සමානයි ut. එතකොට s කියන්නේ කීයද? ඌ යන මුළු දුර වෙන්නේ 100 ධන x. PR චලිතයට කාර් එකට මෙන්න මේ දිශාවට. හරි? s සමානයි ut දැම්මොත් s කියන්නේ 100 ධන x.
ඔගේ ප්‍රවේගය කීයද 20යි. වාරයක් කාලය t කියලා ගමු. ප්‍රශ්න නැහැ. දැන්ට කාලය ඔහොම ගන්න. 100 ධන x සමානයි 20යි t. හරි. ඊට පස්සේ අපි දාමු බස් එකට. s සමානයි ut මේ අවස්ථාවට. s කියන්නේ කීයද? හරි. මෝටර රථය ගමන් කරපු දුර 100 ධන x තමයි. එතකොට මුගේ දුර කියන්නේ මේ බස් එක ගමන් කරපු දුර කොච්චරද? ගැටෙන මොහොතට. එයා ගමන් කරලා තියෙන x ප්‍රමාණය. හරි. එයාගේ ප්‍රවේගය 15යි. තප්පරයට මීටර. එයාගේ කාලය කොච්චරද? එයාගේ කාලය මෙයාගේ කාලයට සමාන වෙනවා. ඇයි? මේ දෙන්නම ආරම්භුනේ එකම මොහොතේ මෙයා ගත කරපු වෙලාවයි මෙයා ගත කරපු වෙලාවයි මෙතන හම්බෙද්දි කාලය සමානයි. හරිද? 15යි t. සමීකරණ දෙකක් තියෙනවා. නොදන්නා පද දෙකක් තියෙනවා. මොකද කරන්නේ? සුළු කරන්න. x කියන්නේ 15යි t. ඊළඟ අපි මූට දාමු 100 ධන 15යි t සමානයි 20යි t. අඩු කරන්න 100 සමානයි 5යි t. එහෙනම් t සමානයි කීයද? තප්පර 20යි. ඒ කියන්නේ c කියන කාර් එකට b කියන බස් එක පහු කරන්න තප්පර 20ක් කාලයක් යනවා. අපෙන් ඉස්සල්ලා අහන්න මොකද්ද? ඔව් කාලේ නහන්. හරි. තප්පර 20යි. හරි ලේසි. ඊට පස්සේ මෝටර රථයේ බසය පසු කරන විට බසය අමතරව ඉදිරියට ගිය දුර සොයන්න. හරි. මෝටර රථයේ බසය පහු කරන්නේ මෙතනදී අපෙන් අහන්නේ එතකොට බස් එක අමතරව ගියපු දුර කොච්චරද? x ප්‍රමාණයනේ. හරි. x හොයාගන්න අපි මේකට දාන්න මේකට දාන්න. මේකට දාමු. x සමානයි 15 වාරයක් t කියන්නේ 20යි. එතකොට කීයද? තුන්සියයි මීටර. ඒකනේ චලිත සමීකරණ මාර ලේසි. මේ චලිතය මේ අපි අවබෝධයෙන් ගණන් හදනවා නම්. හරි. අපි දැන් චලිත සමීකරණ වලින් ගණන් කීපයක් හදමු. චලිත සමීකරණ වලින් ගණන් හදද්දී මතක තියාගන්න ඕන සමීකරණ හතරක් තියෙනවා. මම මේ සමීකරණ හතර තේරුම් එක්ක කියන්නම්. ඒ සමීකරණ හතර කඩපාඩම් කරගන්න. මේ සමීකරණ හතර මතක තිබ්බොත් ඕන චලිත සමීකරණ ගණන් හදන්න පුළුවන්. b සමානයි u ධන at b වර්ග සමානයි u වර්ග ධන 2as s සමානයි ut ධන භාගයක් at වර්ගය s සමානයි ut. මේ චලිත සමීකරණ හතර ලියා ගන්න. හරිද? මේකෙදි b කියන්නේ අවසන් ප්‍රවේගය, u කියන්නේ ආරම්භක ප්‍රවේගය, t කියන්නේ කාලය, a කියන්නේ එක්ක ත්වරණය නැත්නම් මන්දනය. හරි? ත්වරණයක් නම් ධන, මන්දනයක් නම් එතනට ඍණ ලකුණ දානවා. හරි? එතකොට මේ වගේ du එකයි s එකයි ඔක්කොගෙම එකයි. හරි. ඒ ටික ලියා ගන්න දැන් මේක වීඩියෝ එකක් හින්දා මම නෝට් එකක් වෙනම දෙන්න. ඔයගොල්ලෝ එතනදී පෝස් කරලා ඔයගොල්ලෝ ලියා ගන්න v කියන්නේ අවසන් ප්‍රවේගය, u කියන්නේ ආරම්භ ප්‍රවේගය. ඒ විදිහට ලියා ගන්න නෝට් එක. හරි? එතකොට මේ දෙක බැලුවොත් s සමානයි ut මම කලින් කිව්වා දාන්නේ ඒකාකාර ප්‍රවේග වලින් ගමන් කරන චලිත සඳහා. හරි? ඇත්තට මේ කරලා තියෙන්නේ ඒකාකාර ප්‍රවේගයෙන් යනවා කියන්නේ මොකද්ද? කාලයත් එක්ක උගේ ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැ. ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැ කාලයත් එක්ක කියන්නේ උගේ ත්වරණය බිඳුවයි. ත්වරණය බිඳුවයි කියන්නේ මෙන්න මේ සමීකරණය. මෙයා බිඳු කරාම අපිට s සමානයි ut එනවා. හරි? එතකොට ඔය සමීකරණ හතර මතක තියාගන්න. කොටු කරලා නිත්‍ය හරි ගහගත්තොත් කවන්නේ නැහැ. විතර. හරි. ගණන් ටිකක් හදමු. මෝටර රථය නිශ්චලතාවයෙන් ආරම්භා තප්පරකින් දෙක එකකට තුනෙන් ගමන් කරනවා. එයට නායක ප්‍රවේගයක් ලබා ගැනීමට ගානක් දුන්න ගමන් අනිවාර්යෙන් දත්ත ලියා ගන්න. නිශ්චලතාවයෙන් ආරම්භනවා කියන්නේ උගේ ආරම්භක ප්‍රවේගය බිඳුවයි. ත්වරණය දීලා තියෙනවා 2යි. අවසන් ප්‍රවේගය කීයද වෙන්න ඕනේ?
10ක් වෙන්න ඕනලු. එහෙනම් ඊට ගතවන කාලය කොච්චරද කියලා යන්න. සමීකරණ ටික ලියා ගන්නවා මම. v සමානයි u ධන at s සමානයි ut ධන භාගයක් at වර්ගය v වර්ග සමානයි u වර්ග ධන 2යි as s සමානයි ut. සමීකරණ හතරක් තියෙනවා. දත්ත දීලා තියෙනවා බලන්න මොන සමීකරණයක්ද දාන්න පුළුවන්. v සමානයි u ධන at ට දාමුද? v සමානයි u ධන at ට දාන්නොත් p දීලා තියෙනවා u තියෙනවා a තියෙනවා t අහන්න. හරිනේ ලේසියි. ඒ පරිම සමීකරණ දෙන්න වෙනවා u ධන at v කියන්නේ එතකොට 10යි u කියන්නේ බිඳුවයි a කියන්නේ 2යි t තමයි හොයන්නේ. t එතකොට එනවා තත්පර 5ක් කියලා. හරිනේ. හරි. ඊළඟ ගණන් පටපට ගාලා හදාගෙන යන්න. ඕකට පෝස්ට් කර කර බලන්න. පාපරිකරුවේ නිශ්චිතතාවයේ නරඹා 0.2 එකකාරකයෙන් තත්පර 12ක් කාලයක් ගමන් කිරීමේ පුරම් ප්‍රවේගයෙන් පාපරිකරුවේ පුරම් ප්‍රවේගය. හරි. ලියා ගන්න දත්තරික මාන දත්ත නිශ්චිතතාවයේ නරඹා 0.2 තත්පර 12යි හන් ඩි නවත්තලා තිබිලා පටන් අරන් තරනේ තත්පර 12ක් ගමන් කරනවා. අහන්නේ අපේ ප්‍රවේගය. මෙච්චර මේ තරණයකින් මෙච්චර කාලයක් ගමන් කරපුවාම මු කොච්චරක අවසන් ප්‍රවේගයක් ලබා ගන්නවද කියලා නේද? ලේසි. මොකක්ද දාන සමීකරණය? s සමානයි u දාන භාගයක් at වර්ගයට දාන්න පුළුවන්ද? ඔව් දාන්න පුළුවන් හැබැයි උත්තරේ එන්නේ. මේක අපිට අදාළ උත්තරේ හොයාගන්න බෑ. අපිට දාන්න වෙන්නේ v සමානයි u ධන at. අන්න at ට දැම්මොත් v තමයි අහන්නේ u බිඳුවයි a.2යි t කියන 12යි. එතකොට v 2.4යි තත්පරයක මීටර. අනිවාර්යෙන් ඒකක අනිවාර්යෙන් දාන්න. හරි. ඊළඟ ගාන යම් ප්‍රවේගයකින් ධාවනය වෙමින් තිබූ u කියන්නේ u අපි දන්නේ යම් ප්‍රවේගයකින් ධාවනය වෙමින් තිබූ දුම්රියක් තිරිංග යෙදීමෙන් යම් ප්‍රවේගයකින් ධාවනය වෙමින් තිබූ මෝටර් රථය u කියන්නේ මෝටර් රථය තත්පර 5ක කාලයක් තුලදී ඒ 2යි කියලා කියනවා. තරණය v කියලා කියන්නේ v කියලා තියෙනවා 30යි කියලා. u දීලා තියෙනවා t දීලා තියෙනවා u දීලා නැහැ t දීලා තියෙනවා a දීලා තියෙනවා v දීලා තියෙනවා u අහන්නේ ධන සමීකරණේ v සමානයි u ධන at. ඒ කියන්නේ මේ සමීකරණ හතරම තමයි එන්නේ. මේ සමීකරණ හතරෙන් කොහොමද දාන්නේ කියලා බලන්න. හරි. එතකොට අපෙන් අහන්නේ මොකද්ද? u නේ. එතකොට v කියන්නේ 30යි. u තමයි අහන්නේ. a කියන්නේ 2යි. t කියන්නේ 5යි. දෙවරක් පහ 10යි. ඉහෙන් අඩු කරපුවාම 20යි. u සමානයි 20යි තත්පරයක මීටර. දැන් සමහර අයට හිතෙන්න පුළුවන් අම්මෝ මේවා හෙල සිම්පල් ගණන් නේ මේ ගණන් හදන එක ගේමක් නෑනේ කියලා. ඔව් මේ ගණන් හදන එක ගේමක් නෑ ඔයගොල්ලෝ හොඳට ප්‍රැක්ටිස් කරාම. හැබැයි මතක තියාගන්න ෆිසික්ස් වල බේසික්ස් හැමදාම ඕන වෙනවා ඉස්සරහට යන්න. ෆිසික්ස් වල බේසික්ස් පුළුවන් නම් ෆිසික්ස් වල ඕන ගණනක් හදන්න පුළුවන්. ඒකින්ද බේසික්ස් හරියට මතක තියාගන්න තියරි සමීකරණ කඩපාඩම් කරලා ගමන්නේ තියරි කඩපාඩම් කරලා රෝඩ් දාගන්න එපා. හිතලා ඒක රෝඩ් දාගන්න. හරි? ඊට පස්සේ අපි හදමු මෝටර් රථයක් තිරිංග යෙදීම මගින් 20 සිට 12 දක්වා තත්පර 4 ඒක අඩු වෙනවා. ඒ මන්දරේ කොහොමද? මන්දරේ කියන්නේ මොකද්ද? ත්වරණයේ විනාඩිය. ත්වරණය කියන්නේ ප්‍රවේගය එන්න වැඩි කර ගන්නවා. මන්දරේ කියන්නේ ප්‍රවේගය එන්න අඩු කරනවා. ත්වරණයේ විනාඩිය. හරි. ප්‍රවේගය ආරම්භක ප්‍රවේගය 20 තිබිලා තියෙනවා උගේ. අවසන් ප්‍රවේගය 12ට අඩු කරගෙන තියෙනවා තත්පර 4කදී.
අපෙන් අහන්නේ මන්දනේ. දැන් තෝරන්නේ ඍණාගේ. ඒක බය වෙන්න එපා අපි දිශාව දාලා හරියට එද්දි මූ ඍණ කියලා එයි. එතකොට මේක මෙයා දාන්න ඉන්නේ u දන්නවා v දන්නවා t දන්නවා මේ දන්නවා v සමාන u දන at තමයි නේ. v සමාන u දන at අපි හිතමු මේ වස්තුව මේ පැත්තට v කියලා. හරි. එතකොට මේ පැත්තට දැම්මොත් v කියන්නේ ළමයි 12යි u කියන්නේ 20යි. a කියන්නේ කීයද? මේ තමයි යහන්නේ. වාරයක් t කියන්නේ t 4. අඩු වුණා මේක මොකක්ද දෙන්නේ? ඍණ 8ක් වෙනවා අම්මන්සේ. මාර වැඩි. 4යි a සමානයි ඍණ 8ක්. එතකොට a එනවා ඍණ 2යි ඊට පස්සේ මාර වැඩි. a ඇවිල්ලා ඍණාගයක්. ඒ ඍණාගයක් වෙන්න පුළුවන්. පුළුවන්. a මන්දනයක් හින්දා. a මන්දනයක් නම් ඕගොල්ලන්ට ඍණාගයක් තමයි එන්නේ. ඉතින් හරිනේ. ත්වරණයක් කියන්නේ ධන. මේ ධන ත්වරණයක්. ත්වරණයක් කියන්නේ මේක ත්වරණයක් වුණොත් මොකද වෙන්නේ? තප්පරයට මීටර 2යි. ධන තප්පරයට මීටර 2යිනේ. ත්වරණයක් වුණා නම් ඒ කියන්නේ එන්න උගේ ප්‍රවේගය වැඩි කරගෙන යනවා. හැබැයි මෙතන දීලා තියෙන්නේ මන්දනය. ඍණ 2 meters per square centimeter. හරි. ඊට දැන් 2 meters per square centimeter minus. ඊට පස්සේ තව එකක් හදමු. හරි. මම මේ මතක් වුණ කතාවක් කියන්නේ දැන් කට්ටිය කියනවා මේ මැත්ස් කරන අයට ෆිසික්ස් ලේසි, බයෝ කරන අයට කෙමිස්ට්‍රි ලේසි, බයෝ කරන අයට ෆිසික්ස් අමාරුයි, මැත්ස් කරන අයට කෙමිස්ට්‍රි අමාරුයි කියලා. ඒක තනිකර බොරුවක්. දැන් මම උගන්වන්නේ ෆිසික්ස් ඉන්න මම කියන්නම් එක. එහෙම කතාවක් නෑ. ඇත්ත දැන් මැත්ස් අය ෆිසික්ස් වල පොඩ්ඩක් ඇඩ්වාන්ස් ලෙවල් මැත්ස් සබ්ජෙක්ට් එකේදී කරනවා ඇප්ලයි මේ මැතමැටික්ස් වල. හැබැයි ෆිසික්ස් මැත්ස් අයට ලේසි කියලා එකක් නෑ. ෆිසික්ස් බයෝ වලට අමාරුයි කියලා එකක් උන්නා. ඉතින් ඒක ඔළුවට දාගන්න එපා. මොකද මම මේ A levels කරද්දි මට ලේසිම කෙමිස්ට්‍රි. මම මැත්ස් ස්ටුඩන්ට් කෙනෙක් කියලා. හරි. ඒක අමතර කතාවක්. ගණක් හදමු. තප්පරයට මීටර් 5ක ප්‍රවේගයෙන් තිබුණු මූල ප්‍රත්‍යයක් මීටර් 20ක දුරකදී එහි ප්‍රවේගය 15කට ඒකාකාර වැඩි කරගෙන ඒකත් අරගෙන ලේසි ගන්න. හරි ලේසි ගන්න කිය හදලා ඉමු ඉස්සලා අමාරු ගන්න හදන්න හරි. u 5යි s 20යි ප්‍රවේගය 15යි ත්වරණය. හරි කල්ලෝ 30 සමානයි u දනේ ඉන්නේ v සමානයි u දනේ ඇටීම දාමු. අම්මා දාන්න බෑ. කාර්ය දීලා නැහැ. මොකද කරන්නේ? බලන්න මොන සමීකරණද දාන්නේ? v සමානයි u දනේ ඇටි දාන්න බෑ. s සමානයි u දනේ u t දන භාගයක් kt වර්ගය දාන්නත් බෑ. v වර්ග සමානයි u වර්ග දන 2යි v දීලා තියෙනවා. u දීලා තියෙනවා. a තමයි යහන්නේ. s දීලා තියෙනවා. එහෙනම් ඒක තමයි සමීකරණය. අන්න ඒක තමයි හිතන්නේ. හරි. u වර්ග දන 2යි as. v වර්ග දීලා තියෙනවා. කීයද? v වර්ග නේ v දීලා තියෙන්නේ. ඒතකොට v වර්ගය 225යි. u වර්ගය 25යි 5 වාරයක් 25යි දන 2 වාරයක් 2 වාරයක් මේ තමයි අහන්නේ. s කියන්නේ කීයද? 20යි නේ. එතකොට මෙතන 200යි. එතන 200යි මෙතන 2 වාරයක් 20 40යි. 40යි a කියන්නේ 240 එන්න දාන්න ඕනේ. එතකොට කීයද? 24 බෙදුවා 5යි. හරියස්. වාගානක් කරමු. නිශ්චලතාවයේ සිට ගමන් නරඹන වස්තුවක්. නිශ්චලතාවයේ සිට ගමන් නරඹන වස්තුවක්. ඒකාකාර ත්වරණයෙන් චලනය වෙන 36 කිලෝමීටර්/h කන්වර්ට් කරගන්නවා 18න් 5 දාලා. එතකොට මේද අහම කයි දෙකයි 10 තප්පරයකට මීටර. ඒ කියන්නේ මේ 10 තප්පරයකට මීටර. හරි. අහන්නේ u දීලා තියෙනවා, a දීලා තියෙනවා, v දීලා තියෙනවා. එහෙනම් s නේ වන්න. අපි ගාමු v වර්ග සමානයි v වර්ග කට 2 as. v වර්ග කියන්නේ කීයද එතකොට? 100
BC आई 10 वर्ग u वर्ग बिंदुවයි ද්වාරයක් S කියන්නේ උදර 20 හයි හරි ඒ මන් දුරේ හුනේ ඊට පස්සේ මේ ඉස්සලාම කාලය හොයන්න මොකක්ද දන්නේ S දන්නවා U දන්නවා A දන්නවා අතරම දැන් මම අර ඒකයි ඔයගොල්ලන්ට කියන්නේ ෆිසික්ස් වල බේසික්ස් ඉගෙන ගත්තාම හරිම ලේසි ගණන් හදන්න එක එක ක්‍රම වලින් ගණන් හදන්න පුළුවන් දැන් මේකේ t නේ අපෙන් අහන්නේ ඊට පස්සේ t හොයන්න v සමානයි u ධන at දාන්නත් පුළුවන් එහෙමත් නැත්නම් ඔයගොල්ලන්ට දාන්න පුළුවන් S සමානයි ut ධන භාගයක් at වර්ගය. ඔය දෙකම දාන්න පුළුවන්. අපි v සමානයි u ධන at දාමු. ලේසි v කියන්නේ 10යි. u කියන්නේ බිඳුවයි. v කියන්නේ 2යි. t කියන්නේ ඉවරම. එතකොට මේ කියන්නේ නිශ්චලතාවයෙන් සිට 2 මීටර් per second ත්වරණය ඒකාකාර ත්වරණයෙන් ගමන් කරපු වස්තුවක් පැයට කිලෝමීටර් 36ක්. එහෙම නැත්නම් තප්පරයට මීටර් 10ක ප්‍රවේගයක් ලබා ගන්න කාලය තප්පර 5ක් යනවා කියලා. හරි. දැන් වද එකයි ඒකාකාර තරණය ගමන් කරන දුන්නිය 30ක ප්‍රවේගයේදී 50ක ප්‍රවේගයක් ලබා ගනි. හරි. මොකක්ද දහන්නේ? තප්පරයට මේ ඒකාකාර අවසන් ප්‍රවේගය 50යි. දුන්නේ ආරම්භක ප්‍රවේගයක් ගමන් කළ දුර. හරි ආරම්භක ප්‍රවේගය u නේ හොයන්න ඕනේ. a t v දන්නවා u සම්බන්ධ වෙන සමීකරණය මොකද්ද? a තියෙන්න ඕනේ t තියෙන්න ඕනේ v තියෙන්න ඕනේ u තියෙන්න ඕනේ. v සමානයි u ධන at. v කීයද? 50යි. u තමයි අහන්නේ. a කීයද? 1යි. t කීයද? 30යි. එහෙනම් u වෙනවා 20යි තප්පරයකට මීටර. ඔච්චර ආරම්භක ප්‍රවේගයක් තියෙන්න ඕන කියලා තමයි කියන්නේ. ඊට පස්සේ මොකක්ද අහන්නේ? එම කාල තුනක ගමන් කරන දුර. අපි දාමු සමාන විවිධ භාගයක් කියලා දාමු. අපි ඒක පාවිච්චි කරන්නේ නැහැ. එතකොට u කියන්නේ අපි කලින් හොයාගත්තා කීයද? 20යි නේ. 20යි. t කියන්නේ 30යි. ගමන භාගය ත්වරණය 1යි. t වර්ග 900යි. උත්තරේ 1000 ඒක ලේසි. අක්කනේ කියන්නේ ස්ටෙප් බයි ස්ටෙප් තමයි ගණන් කරන්න ඕනි. හරි තව ටිකක් වෙනස් ගණනක් හදමු. එක්තරා මෝටර රථයක් නියත මන්දනයක හරි මන්දන ගණනක්. උන්නෝම යන්නේකාගේ ප්‍රවේගය අඩු කරගන්න කතාවක් කියන්නේ එහි ප්‍රවේගය ආරම්භක ප්‍රවේගය 30යිලු අවසන් ප්‍රවේගය කීයද 15යිලු මෙහෙම යනවා එන්න ප්‍රවේගය අඩු කරගෙන යන්නේ 30 ඉඳන් 15 වෙනකම් එයාගේ ප්‍රවේගය අඩු කරගන්න එයාට මීටර් 75ක දුරක් ගමන් කරන්න සිද්ධ වෙලා තියෙනවා. අපෙන් මොකක්ද අහන්නේ? වස්තුවේ මන්දනය. u දන්නවා, v දන්නවා, s දන්නවා. අපිට ඕනේ a. එහෙනම් සමීකරණේ v වර්ග සමානයි u වර්ග ධන 2ක් as. එතකොට
v වර්ග කියන්නේ 225යි u වර්ග කියන්නේ 30 වර්ගය 900යි ධන 2යි a s කියන්නේ 75යි මෙතන තියෙනවනේ ඍණාගයක් අවුලක් නැහැ ඍණාගයක් එන්න ඕනේ හරියට දැම්මනම් ඇයි ඒ ඍණාගයක් එන්න ඕනේ ඇයි ඍණාගයක් එන්නේ ඍණාගයක් එන්න හේතුව තමයි අපි දැන් a කියන්නේ අපි a කියලා මේකේ ඔරිජිනලි මේකේ අපි හඳුන්වන්නේ මොකද්ද ත්වරණයනේ අපි හඳුන්වන්නේ ත්වරණය ඔරිජිනලි හැබැයි අපිට එනවා ත්වරණය ඍණ 4.5 කියලා. ඒ කියන්නේ මොකද්ද? මේක ඇත්තටම මන්දණයෙන් යන්නේ. ඉතින් වෙන්න එපයි. 30 ඉඳන් 15ට යන්න නම් ඌ ත්වරණය වෙලා හරියන්නේ නැහනේ. ඌ එන්න ප්‍රවේගය අඩු කර ගන්න ඕනේ. ඒ කියන්නේ ඍණ ත්වරණයක්. එහෙම නැත්නම් මන්දනයක්. මන්දනයේ අගය 4.5යි. ඒක හරි. ලකුණත් එක්ක දැම්මොත් ඍණ. ආයෙ මොකක්ද අහන්නේ? වස්තුව ගමන් කළා හරි. sorry ඊට පස්සේ මන්දනය තවදුරටත් එලෙසම පවත්වා ගතහොත් තව කොපමණ දුරක් ගමන් කළ පසු නිශ්චලතාවයට පැමිණේද? ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ වස්තු දැන් මෙතනට ඇවිල්ලා තියෙන්නේ. ආපු එක තව කොච්චර දුරක් ගියොත්ද මුගේ ප්‍රවේගය බිඳු මුගේ ප්‍රවේගය බිඳු වෙන්නේ අහනවා. ඒ කියන්නේ දැන් මොකද උනේ? 30 ආපු එක දැන් හිතන්න අපි වාහනයක යනවා 30කින්. 30කින් ගිහිල්ලා බ්‍රේක් ගහනවා. බ්‍රේක් ගහපුවම මොකද වෙන්නේ? බ්‍රේක් ගහපුවම වෙන්නේ වාහනේ චුට්ටු ප්‍රවේගය අඩු කරගෙන ඇවිල්ලා එක පොයින්ට් එකක දිනවතිනවනේ. නිශ්චලතාවයට පැමිණෙනවා. ඒ කියන්නේ අපෙන් අහන්නේ තව කොච්චර දුරක් යන්න ඕනේද කියලා අහනවා. තව කොච්චර දුරක් යන්න ඕනේද කියලා අහනවා. මෙයා නිශ්චලතාවයට පැමිණෙන්න. එහෙනම් මොකක්ද දාන සමීකරණේ? දැන් අපි කලින් සමීකරණය දැම්මේ මේ කොටසට. දැන් සමීකරණය දාන්න ඕනේ මේ කොටසට. අපිට ඒක දැන් වැඩක් නැහැ නේ. අපි දැන් සමීකරණය දාන්නේ මේ කොටසට. එතකොට දාන්නේ u දන්නවා v දන්නවා ත්වරණය දන්නවා ඍණ 4.5 කියලා ත්වරණය එහෙම නැත්නම් මන්දනය. අපි මේ පැත්තට මේ දිශාවට දාමු v වර්ග සමානයි u වර්ග දාන දෙකක් as කියලා. හරිද? හරි. දැන් මෙතනදී ආරම්භක ප්‍රවේගය වෙන්නේ කවුද? මෙතනදී දැන් අපි චලිත සමීකරණ මේ කොටසට දාන හින්දා අපේ ආරම්භක ප්‍රවේගය වෙන්නේ 15. එහෙනම් 225 සමාන වෙනවා. sorry. ආරම්භක ප්‍රවේගය වෙන්නේ 15. අවසන් ප්‍රවේගය වෙන්නේ කවුද? දැන් අවසන් ප්‍රවේගය වෙන්නේ බිඳුව. එතකොට v කියන්නේ බිඳුවයි. u කියන්නේ කීයද? u කියන්නේ කලින් එක්කනාගේ කලින් චලිතේ අවසන් ප්‍රවේගය දැන් එක්කනාගේ ආරම්භක ප්‍රවේගය. එතකොට u ඇවිල්ලා 225යි ධන දෙවාරයක්. ඒ කියන්නේ 4.5යි s මෙයා ඍණනේ. එතකොට මේක මේ පැත්තට ගත්තාම s අපිට ලියන්න පුළුවන් 225 බෙදීම 9 කියලා. මීටර 25යි. ඒ කියන්නේ තවත් මීටර 25ක දුරක් ගියාම තමයි මෙයා නිශ්චලතාවයටපත් වෙන්නේ. හරි. අපි දැන් ටිකක් හොඳ ගානක් හදමු. රේඛීය මාර්ගයක x සහ y දුම්රිය දෙකක් එකිනෙකට මුහුණලා 1.35ක පරතරයක හරි. ඉස්සෙල්ලා අඳගන්න. ඔන්න රූපය අඳින එකේ වැදගත්කම එන්නේ මෙතනදී. මෙන්න රේල් පීල්ල. හරි. මූණට මූණලා එනවා කියන්නේ මුළු දුර කීයද? උන් දැන් ඒ කියන්නේ data දෙද්දි ටක් ගාලා මේ රූපේ අඳගන්න. හරිද? මුළු දුර ඇවිල්ලා 1350 මීටර. 1350 මීටර x සහ y දුම්රිය දෙකක් එනවලු. මේ බබෙක් එහෙම ගෑ ගන්න මගේ බබා නෙවෙයි. මේ එහා පැත්තේ ගෙදර බබා.
ප්‍රශ්න තමයි තින්නේ බැඳපුවාම එන. හරි. දුම්රිය දෙක එකිනෙකට හමු වීමට ගතවන කාලය සොයන්න. නිශ්චලතාවයෙන්ලු දෙන්නාම නිශ්චලතාවයෙන්ලු ගමන් අරඹන්නේ. ඒ කියන්නේ දෙන්නම නවත්තලා තිබ්බ ට්‍රේන් දෙකක්. ඉතින් ලංකාවේ අර සිස්ටම් මවුල්නේ. ලංකාවේ ට්‍රේන් එකක් වෙන්නේ නැති එකම රේල් පීල්ලේ එනවා. ඒ තරම් අපේ මිනිස්සුන්ගේ කමියුනිකේෂන් හොඳයි. හරි. ඔන්න එතකොට මෙයාගේ තරණය දීලා තියෙනවා. මෙයාගේ තරණය 1 meters per square second. මෙයාගේ තරණය 2 meters per square second. හරි. තරණ දීලා තියෙනවා. අම්මට උඩු දැන් කොහොමද හොයන්නේ? මාර ප්‍රශ්න අපි මේ දෙන්න ගැටෙන තැන දන්නේ ඊට ගත වෙන කාලය දන්නේ අපෙන් අහන්නේ මොකද්ද හමු වෙන ගත වෙන කාලය එවිට x ගමන් කර දුර එවිට දුම්රිය දෙකේ වේග පිළිවෙලට කරමු අපි හිතමු මං කිව්වා අර ගණන් ටයිප්ස් තියෙනවා කියලා මේක එක ගණන් වර්ගයක් හරි අපි හිතමු මෙයාගේ ඉඳන් x දුරකදී දුම්රිය දෙක හම්බ වෙනවා කියලා හරිද එහෙනම් මේ දුර වෙන්නේ කීයද? මුළු දුර 1350යි. මේ දුර x නම් මේ දුර කීයද? 1350 හරින x නේ. හරි. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් අපි x එකක් දුරක් මාක් කරගත්තා, u එකක් දන්නවා, ත්වරණයක් දන්නවා. අපි නිකමට දාලා බලමු s සමානයි ut දන භාගයක් at වර්ගය දැනට. අපි මෙයාට දාමු ගැටෙන ස්ථානයට තමයි අපි දෙන්නටම දාන්නේ. මම x ට දානවා මේ පැත්තට. s සමානයි ut ධන භාගයක් at වර්ගය. එතකොට x එයා ගමන් කරපු දුර x සමානයි u බිඳුවයි භාගයයි එයාගේ ත්වරණය 1යි t වර්ගය. හරි. එක සමීකරණයක් මට ඔහොම එනවා. හරිද? අතන මතක තියාගන්න මෙයා ගමන් කරපු කාලයයි මෙයා ගමන් කරපු කාලයයි සමානයි. ඇයි සමාන වෙන්නේ? ඉතින් දෙන්නම එක මොහොතේ ආරම්භන්නේ. දැන් හිතන්න එහෙම පටන් ගත්ත කෝච්චි දෙකම ස්ටාර්ට් කරා. දැන් හැප්පුණා. දෙන්නටම ගියේ එකම කාලයක්. හරි? දැන් s සමානයි ut ධන භාගයක් at වර්ගය දාමු අපි y ට මේ පැත්තට. මෙන්න මෙතන ඉඳන් මෙතනට දාන්න. එයාගේ චලිතයට. s කියන්නේ එතකොට 1350 ඍණ x සමාන වෙනවා එයාගේ u බිඳුව එයාගේ u බිඳුවයි භාගයක් t වර්ගය දෙකට දෙක කැපෙනවා 1350 ඍණ x එනවා t වර්ගය කියලා සමීකරණ දෙකයි නොදන්නා පද දෙකයි මොකද කරන්නේ මේකට දාන්න තියෙනවා අපි දාමු මෙයාව ගිහලා මෙයාට දාමුකෝ x සමානයි භාගයයි t වර්ගය කියන්නේ මොකද්ද 1350 ඍණ x හරි 2x මම මේක ඉරේස් කරලා ඉන්නම් ඔයගොල්ලෝ ඕන වෙලාවට ස්ක්‍රීන්ෂොට්ස් ගහගන්න ඒක පෝස්ට් කරලා ඒවා බලා ගන්න හරි එතකොට 2x සමානයි 1350 ඍණ x x එනවා කීයද 450යි මීටර් ඒ කියන එකේ තේරුම මොකද්ද කලින් මේ ඩ්‍රොයින් එක ඔයගොල්ලෝ අඳ ගන්න නැති කියලා හිතනවා ඒ කියන්නේ මම චූටියට අඳින්නම් මෙතන ආපහු මුන් දෙන්න හැප්පෙන්නේ xk ඉඳන් මීටර් 450ක දුරකින් පැහැදිලිද හරි ඔන්න අපි x හොයාගත්තා දැන් අපි අපෙන් අහන්නේ මොකද්ද? එවිට x දුම්රිය ගමන් කර ඇති දුර අහනවා. හරි.
ඒක තමයි අපි හෙව්වේ දැන් x කියලා. ආය අහනවා එකිනෙකට හමු වීමට ගත වන කාලය. දැන් අපි කාලයත් අහනවනේ. අපි ඉස්සෙල්ලා දුර කලින් හෙව්වා 450 කියලා. s සමානයි ut ධන භාගයක් at වර්ගය මේ පැත්තට දාන්න. s කියන්නේ එතකොට අපි x ට දාමු. මෙහෙට දුර 450යි u කියන්නේ බිඳුවයි ධන භාගයක් උගේ තරණය 1යි t වර්ගය. කාලය නැහන්නේ t එනවා 900 වර්ගමූලය කීයද? තප්පර 30යි. දැක්කනේ? ඒ කියන්නේ ගාන හෙන අමාරුයි වගේ පෙන්නනට අපි මෙතඩ් එක හොයාගත්තාම මාර ලේසි ගාන. ආය මොනවද අහන්නේ? එවිට දුම්රිය දෙකේ වේග සොයන්න. මම ඒකත් කරන්න යන්නේ නැහැ. මොකද ඒක නම් අපි කරා. මම උත්තර දෙක කියන්නම් 30ක් සහ 60ක් එන්න ඕනේ. හරි? ඒක කරන්න ඕගොල්ලෝ. හරි. තව ගානක් තියෙනවා. මේක ටිකක් හොඳ ගානක්. ටිකක් හොඳ නෙවෙයි හොඳම ගානක්. රියදුරකගේ ප්‍රතික්‍රියා කාලය තප්පර 5කි. 0.5කි. ඔහුට තිරිංග යෙදීමෙන් 5ක වන්දනයක් රථයට ලබා ගත හැකි. හරි. ඔතන කතාවේදී කියන්නේ අපි දන්න අපි වාහනේ කොහේ හරි ගමනක් යනවා. මේ දවස්වල නම් මේ ගමන් යන්න පෙට්‍රල් එහෙම නැහැ නේ. තියෙනවද? ඩීසල් පෙට්‍රල්. මට නම් නැහැ. එතකොට අපි කොහේ හරි ගමනක් යනවා. ගමනක් යද්දී අපි දකිනවා ඈතදී බල්ලෙක් පනිනවා. බල්ලෙක් පනිද්දී අපි බල්ලා පනිනවා දකිද්දිම අපිට බ්‍රේක් ගහන්න බෑනේ. එහෙම ගහන්නම් අපි මේ ඔටෝමේටඩ් රොබෝ කෙනෙක් එන්න ඕනේ. එහෙම ගහන්න බෑ. අපිට යම්කිසි කාලයක් යනවා බ්‍රේක් එක පාග ගන්න. ඒ කියන්නේ දැක්ක ගමන් ඒකට තමයි මෙතන ප්‍රතික්‍රියා කාලය කියන්නේ. එහෙම නැත්නම් රියැක්ෂන් ටයිම් කියලා කියනවා. රියැක්ෂන් ටයිම් කියන්නේ අපි ප්‍රතික්‍රියා දක්වන්න කොච්චර කාලයක් යනවද කියලා. එතකොට කතාව මේකයි වෙන්නේ. ඔන්න දැන් චිත්‍රෙ මවා ගන්න. අපි වාහනේ මෙහෙම එනවා. මෙහෙම එද්දී හරි? අපි වාහනේ කොහොම එද්දී මෙන්න මෙතනදී බල්ලෙක් නේ අපි මිනිහෙක් ගමු. මිනිහෙක් මෙන්න මෙතනින් පාර පනිනවා. හරිද? බීපු මිනිහෙක් මෙතනින් පාර පනිනවා කියලා හිතන්න. ඌ දන්නේ වාහනයක් යනවා කියලා. එතකොට අපි දකිනවා මෝ. එතකොට දැන් අපි ආපු එන්නේ කොයි ප්‍රවේගෙන්ද? එන්නේ තප්පරයට මීටර 20ක ප්‍රවේගයෙන් වාහනේ එන්නේ. හරිද? ඌට මන්දනයක් පුළුවන්ලු 5ක මන්දනයක් මේව කරගන්න පුළුවන්ලු. හැබැයි බ්‍රේක් එකේ පෑගුවට පස්සේ. හරි? එතකොට දැන් ඔන්න මේ වාහනේ එනවා. මිනිහා මෙතනදි පයින්නවා. අපිට මෙතනදිම බ්‍රේක් එක පාග ගන්න බෑ. අපිට තප්පර 5ක කාලයක් යනවා බ්‍රේක් එක පාග ගන්න. ඒ කියන්නේ අපි ඒ කාලය ඇතුළත යම්කිසි දුරක් ගිහිල්ලා තියෙනවා. පැහැදිලිද? මෙන්න මෙතනදි තමයි අපි බ්‍රේක් එක පාගන්නේ. මොකක්ද උනේ? එනවා පාර පයින්නවා. මෙතනදිම අපිට බ්‍රේක් එක පාග ගන්න බෑ. අපිට පොඩි වෙලාවක් යනවා බ්‍රේක් එක පාග ගන්න. හැබැයි මේ පොඩි වෙලාව යද්දි අපේ වාහනේ ටිකක් දුරක් ඉස්සරහට ඇවිල්ලා. මෙතනදි අපි බ්‍රේක් එක පාගනවා. හරි? බ්‍රේක් එක පාගුවට පස්සේ මෙන්න මේ මන්දණයෙන් ගිහිල්ලා අපෙන් අහන්නේ අවම දුරනේ. අවම දුර කියන්නේ හරියට මෙන්න මේ පොයින්ට් එකේදී අපේ ප්‍රවේගය බිඳු වෙන්න ඕනේ. නේ? අපි හරියට ගිහිල්ලා මිනිහාගේ මෙන්න මෙහෙම තියලා වාහනේ නවත්තනවා. එතකොට මෙතනදී අපේ ප්‍රවේගය බිඳු වෙන්න ඕනේ. හරි. අපෙන් අහන්නේ මොකද්ද? දුර අහන්නේ කොයි දුරද? මේ දුරද අහන්නේ මේ දුරද අහන්නේ? අහන්නේ ළමයි මෙන්න මේ සම්පූර්ණ දුර. ඇයි ඒ සම්පූර්ණ දුර වෙන්නේ? ඇයි ඒ?
අපිට ප්‍රතික්‍රියා කාලය තුල අපි යන දුරත් එකතු වෙන්න එපේ. ඒ දුරත් තියලා තමයි අපි අර කියන්නේ වාසිය තියනවා කියලා. අන්න ඒ වගේ ඒ දුරත් තියලා තමයි අපි අවම දුර ගන්න ඕනේ. එතකොට අපි මේවට චලිත සමීකරණ දාන්න ඕනේ. මේ කොටස ඒකාකාර ප්‍රවේගයෙන් යන්නේ මොකද ත්වරණයක්වත් මන්දනයක්වත් නැහැ. මේ කොටස තමයි මන්දනයෙන් යන්නේ. අපි මේ කොටසේදී ගියපු දුර ඉස්සෙල්ලා ගමු. ඌට දාන්න ඕනේ එතකොට කොහොමද? s සමාන ut දන භාගය kt වර්ගයද? නෑ. s සමාන ut. ඇයි ඒ ත්වරණයක් නැති හින්දා. එතකොට s සමාන වෙනවා 20 වාරයක් කාලය 0.5යි s1 එනවා අපිට. අපි දාන්නේ මෙතන ඉඳන් මෙතන චලිතයට. s එනවා කීයද? මීටර් 10ක් කියලා s1. හරි. s1 හොයාගත්තා. ගේමක් නැහැ. ඊට පස්සේ අපි හොයන්න ඕනේ මේ දුර. හරි. මේ දුර හොයන්න අපි u දන්නවද මෙතන? ඔව් එතන u දන්නවා. මොකක්ද එතන u? එතන u 20ම තමයි. ඇයි ඒ? මූ තාම බ්‍රේක් එක පාගලා නැහැ. ඒ ආපු ප්‍රවේගයෙන්ම තමයි මූ මෙතනටත් එන්නේ. එහෙනම් මෙතනදී u 20යි. v බිඳුවයි. මොකක්ද දාන සමීකරණය? මන්දනය a දන්නවා. v සමානයි v වර්ග සමානයි u වර්ග දාන දෙකක් as. v බිඳුවයි u 400යි මේ u වර්ගය 400යි ධන දෙවාරයක් a ඍණ 5යි s එනවා මීටර 40ක් කියලා. එහෙනම් අවම දුර කීයද? අවම දුර මේකයි එකතුව උත්තරේ මීටර් 50යි. හරිම ලේසි මේ ගණන් හදන එක හරියට අවබෝධයෙන් ගණන් හැදුවොත්. හරි මම හිතනවා ළමයි ඔයගලන්ට අවබෝධයක් එන්න ඇති කියලා චලිත සමීකරණ පාවිච්චි කරලා කොහොමද ගණන් හදන්නේ කියලා. තව ගණන් වර්ග කීපයක් තියෙනවා ප්‍රක්ෂිප්ත සහ ගුරුත්වය යටතේ චලනය වීම. ඒව හදන්න වෙලාවද නැති හින්දා මේ එපිසෝඩ් එකේ මම ඔයගලන්ට තවත් ඉස්සරහට එන කෑල්ලක් කරන්නම් චලිත ප්‍රස්ථාර. චලිත ප්‍රස්ථාර වලත් එක කොටසක් අද මම කරන්නම්. ST මේ ඇවිල්ලා විස්ථාපනය සහ කාලය අතර ප්‍රස්ථාර. පුංචි දෙයක් කියන්න ඕනේ ඕගොල්ලොන්ගේ ඉස්සරහට ෆිසික්ස් සිලබස් එක දැන් ඔයගොල්ලෝ ෆිසික්ස් සිලබස් එකේ මුල නම් ඉන්නේ. ඉස්සරහට ඔයගොල්ලන්ගේ සිලබස් එකේ ප්‍රස්ථාර ගොඩාක් එනවා රීඩ් කරන්න. ඒ කියන්නේ ප්‍රස්ථාර රීඩ් කරන්න අපි ප්‍රැක්ටිස් කරන්න ඕනේ. අපේ බ්‍රේන් එක ප්‍රැක්ටිස් කරලා තියෙන්න ඕනේ ප්‍රස්ථාර රීඩ් කරන්න. ප්‍රස්ථාර කියවන්න. එතකොට එහෙම ප්‍රැක්ටිස් එකක් හම් වෙන පළවෙනි පාඩම තමයි මේ ST සහ VT ප්‍රස්ථාර. ඒක හින්දා මේවා කටපාඩම් කරන්නේ නැතුව පුළුවන් තරම් තේරුම් අරන් ඉස්සරහට යන්න බලන්න. එතකොට හරි ලේසි මේවා. ඉස්සල්ලාම ප්‍රස්ථාර පටන් ගන්න කලින් මෙන්න මේක මතක තියාගන්න ඕනේ. විස්ථාපන කාල ප්‍රස්ථාර අඳිද්දී අපි යොමු ලක්ෂයක් කියලා එකක් ගන්නවා. යොමු ලක්ෂයක් කියන්නේ හිතන්න මේක පාරක් මේ දකුණු පැත්ත මේ වම් පැත්ත දකුණු පැත්ත වම් පැත්ත. ඔව්. එතකොට මෙන්න මේ යොමු ලක්ෂයෙන් මේ පැත්තේ සිද්ධ වෙන හැම චලිතයක්ම ධන විදිහට ගන්න අපි. මේකෙන් මේ පැත්තේ සිද්ධ වෙන හැම චලිතයක්ම අපි ගන්නෙ ඍණ විදිහට. ඕක මතක තියාගන්න. ඕක මතක නැත්තම් චලිත ප්‍රස්ථාර අඳින්න බෑ. හරි? එතකොට උදාහරණයක් විදිහට මෙතන තියෙනවා නම් වස්තුවක් ඌ මෙහෙට යනවා නම් අපි ගන්නෙ ධන පැත්තේ. ධන පැත්තේ වෙන චලිතයක් කියලා. මෙතන ඉඳන් මෙහෙට යනවා නම් අපි ඌව ගන්නෙත් ධන පැත්තේ වෙන චලිතයක්. ඇයි ඒ? ධන පැත්තේ වෙන්නේ. ඍණ පැත්තේ මෙහෙට ගියත් ඍණ චලිතයක්, මෙහෙට ගියත් ඍණ චලිතයක් ඍණ පැත්තේ නම්. ඒක හොඳට මතක තියාගන්න. එතකොට ළමයි මේ යොමු ලක්ෂයේ concept එක මාර වැදගත් චලිත ප්‍රස්ථාර වලට. හරිද? මම ඔයගලන්ට අනවශ්‍ය ඒවා දෙන්නේ නැහැ. අත්‍යවශ්‍ය ඒවා විතරයි දෙන්නේ. හැබැයි අත්‍යවශ්‍යව දෙන ඒවා ඔයගලන්ට හරියට මතක තියෙන්න ඕන. තේරුණාද? හරි. දැන් ප්‍රස්ථාර අඳින එක මාර ලේසි. අපි අඳිමු ST. ST කියන්නේ විස්ථාපනය හා කාලය අතර ප්‍රස්ථාරයක්. මෙතන බිඳුවෙන් පටන් ගන්නෙ. ඉස්සෙල්ලාම අපි ගමු නිශ්චල. නිශ්චල කියන්නේ මේ ශායන්න දෙන්නේ. ස්පෙලිං සරෙත් දන්නේ නැහැ නේ. හරි. එතකොට නිශ්චල වස්තුවක් කොහොමද නිරූපණය කරන්නේ? නිශ්චලයි කියන එකේ තේරුම මොකද්ද?
නිශ්චලයි කියන එක තේරුම කාලය වැඩි වෙද්දී උගේ පිහිටීමේ වෙනසක් වෙන්නේ නැහැ. මම මෙතන නම් ඉන්නේ මම එතනම ඉන්නවා. මම මෙතන නම් ඉන්නේ මම එතනම ඉන්නවා. ඒතර නිශ්චලයි කියන්නේ කාලයත් එක්ක පිහිටීමේ වෙනසක් වෙන්නේ නැහැ. මම යොමු ලක්ෂ්‍ය මෙතන මේ පැත්තේ අඳගත්තා මතක් වෙන්න. හරි. එතකොට නිශ්චල පිහිටීම් තුනක් මම නිකන් මාක් කරනවා. 1යි 2යි 3යි. මොකද්ද මේ තුන? මේ තුනම නිශ්චලයි. කාලයත් එක්ක දැන් මේකගත් A කියන රේඛාව ගත්තොත් A කියන වස්තුව ගත්තොත් ඌ කාලයත් එක්ක උගේ විස්ථාපනය වෙනස් කරලා නැහැ. කාලය වැඩි වෙද්දී විස්ථාපනය මේ නියතයි. තේරුණාද? B කියන වස්තුව ගත්තොත් කාලය ගද්දී විස්ථාපනය වෙනසක් නැහැ. C කියන වස්තුව ගත්තොත් කාලය යද්දී විස්ථාපනය වෙනසක් නැහැ. දැන් කියන්නම් ධන ඍණ බිඳුවේ කතාව. මේ A එකෙන් නිරූපණය වෙන්නේ කවුද මෙයාගෙන් යොමු ලක්ෂයෙන් ධන පැත්තේ තියෙන එකක්. අපි හිතමු මෙන්න මේ හරිය තියෙන අංශුවක් තමයි මේ ඒ රේඛාවෙන් නිරූපණය වෙන්නේ. කාලයත් එක්ක උගේ මේක වෙනස් වෙන්නේ නැහැ. B කියන්නේ හරියටම මේ යොමු ලක්ෂය මත තියෙන අංශුවක්. හරි? අංශුවක් හරි වස්තුවක් හරි. C කියන්නේ ඍණ පැත්තේ කොහේ හරි මෙතන වෙන්න පුළුවන් මෙතන වෙන්න පුළුවන්. අපිට ඒක අගයක් දීලා නැති හින්දා මම නිකන් මාක් කරනවා. හරි. එතකොට ඒක පළවෙනි එක. පළවෙනි ආකාරය. දැන් අපි බලමු දෙවෙනි එක මොකද්ද? කටපාඩම් කරන්න එපා තේරුම් ගන්න. හරි? මම මේ කියලා දෙන විදිහට තේරුම් ගන්න. B. ඒකාකාර ප්‍රවේගය. ඒකාකාර හරි? ඒකාකාර කියලා දෙන ඒකාකාර ඒකාකාර ප්‍රවේගයක් කියන්නේ මොකද්ද? ඒකාකාර ප්‍රවේගයක් කියන්නේ වස්තුවේ ප්‍රවේගය ඒකාකාරයි. කාලයත් එක්ක වස්තුවේ ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැ කියලානේ. හරිද? මට කියන්න S හා T එකේ අපි මෙන්න මෙහෙම කර්ව් එකක් ඇන්දොත් මුගේ අනුක්‍රමණයෙන් අපිට මොකක්ද දෙන්නේ? අපි මම නිකන් දැන් අර ප්‍රවේග කතාව අමතක කරලා මම නිකන් මෙහෙම කර්ව් එකක් අඳිනවා. කර්ව් එකක් අඳාම මුගේ අනුක්‍රමණයෙන් මට මොකක්ද දෙන්නේ? මෙතන එන්නේ විස්ථාපන වෙනස, දුරේ වෙනස. මෙතන එන්නේ කාලයේ වෙනස. නැත්තම් කාලය. හරි? වෙනසට අපි සාමාන්‍ය නිරූපණය කරන්නේ ඩෙල්ටා කියලා. මේ ත්‍රිකෝණය වගේ දාන්නේ. එයාට කියන්නේ ඩෙල්ටා කියලා. ඩෙල්ටා S ඩෙල්ටා T. එතකොට මේකේ අනුක්‍රමණය m කියලා ගත්තොත් අනුක්‍රමණයෙන් මට මොකක්ද දෙන්නේ? ඩෙල්ටා S බෙදීම ඩෙල්ටා T. හරිද? ඩෙල්ටා S බෙදීම ඩෙල්ටා T කියන්නේ මොකද්ද? ඒ කියන්නේ දුර බෙදීම කාලය කියන්නේ මොකද්ද? දුර බෙදීම කාලය කියන්නේ ප්‍රවේගය. ඒ කියන්නේ මොකද්ද? හොඳට මතක තියාගන්න මේකේ අනුක්‍රමණයෙන් S හා T කාල මේ S හා T අතර ප්‍රස්ථාරයක් ඇන්දොත් අපිට අනුක්‍රමණයෙන් එන්නේ ප්‍රවේගය. හරි. දැන් ඔන්න ඒකත් නෝට් ඩවුන් කරගන්න. හරි. ඒකාකාර ප්‍රවේගයක් කියන්නේ මොකද්ද? ඒකාකාර ප්‍රවේගයක් කියන්නේ කාලයත් එක්ක උගේ ප්‍රවේගය වෙනස් වෙන්න බෑ. දැන් අපි ගත්තා මේකේ අනුක්‍රමණය කියන්නේ ප්‍රවේගය කියලා නේ? එතකොට ඒකාකාර ප්‍රවේගයක් කියන්නේ කාලයත් එක්ක උගේ ප්‍රවේගය වෙනස් විය නොහැක. ඒ කියන්නේ v නියතයි. v නියතයි කියන්නේ m නියතයි. m නියතයි කියන්නේ උගේ අනුක්‍රමණය නියත වෙන්න ඕනේ. තේරුණාද? කාලයත් එක්ක උගේ අනුක්‍රමණය නියත නම් අපි ඒකට කියනවා මේ අනුක්‍රමණය නියත නම් ඒක ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වන වස්තුවක්. පැහැදිලිද? ඒකත් නෝට් ඩවුන් කරගන්න. හරි. එතකොට ඔය කටපාඩම් කරන්න දෙයක් නැහැ. හිතලා ගන්න තියෙන අපේ ෆිසික්ස් දැනුම භාවිතා කරලා අපි ඉගෙනගත්ත දේවල් භාවිතා කරලා නිකන් ප්‍රස්තාරයක් දෙන්න මාර් ලේසි එක. හරි. මම මෙහෙම ටිකක් අඳිනවා. මොන කර්ව්ස් ටිකක් මම අඳා. මූට A කියන්නම්, මූට B කියන්නම්, මූට C කියන්නම්, මූට D කියන්න. මට කියන්න A කියන්නේ මොකද්ද? තප්පර පහක් කරන් හිතන්න. A කියන්නේ ළමයි කාලය බිඳුවේදී විස්ථාපනය තියෙන්නේ බිඳුවේ. ඒ කියන්නේ කාලය බිඳුවේදී විස්ථාපනය බිඳුවෙන් පටන් ගන්න. ඒ කියන්නේ මූල ලක්ෂයෙන් පටන් ගන්න. පටන් අරන් සරල රේඛාවක්නේ තියෙන්නේ. ඒ කියන්නේ සරල රේඛාවක් කියන්නේ නියත අනුක්‍රමණයක් තියෙන රේඛාවක්. නියත අනුක්‍රමණයක් කියන්නේ මොකද්ද?
ප්‍රවේගය ඒකාකාරයි. කාලය වැඩි වෙද්දි මොකද වෙලා තියෙන්නේ? නියත අනුක්‍රමණයකින් රේඛාව ගිහිල්ලා විස්ථාපනය වැඩි වෙලා. හරි. මේ කියලා තියෙන්නේ දැන් ධන පැත්තේනේ තියෙන්නේ. අපි කිව්වා මේ පැත්තේ අය ධන කියලා අඳින්නේ අපි මේ පැත්තේ ඍණ කියලා අඳින්නේ. ඒ කියන්නේ කාලය බිඳුවේදී මූල ලක්ෂයෙන් පටන් අරන් ධන දිශාවේ ඒකාකාර ප්‍රවේගයෙන් යන චලනය වෙන වස්තුවක් තමයි කැපිටල් A කියන්නේ. එතකොට B කියන්නේ කවුද? B කාලය බිඳුවේදී ඌත් පටන් ගන්නෙ මූල ලක්ෂයෙන් පටන් අරන් ඒකාකාර ප්‍රවේගයෙන් සරල රේඛාවක්. සරල රේඛාවක් කියන්නේ නියත අනුක්‍රමණයක්. ඒකාකාර ප්‍රවේගයෙන් හැබැයි යන්නේ ඍණ පැත්තේ. මෙන්න මේ පැත්තට මූ යන්නේ. මෙතනින් පටන් අරන් මේ පැත්තට යන්නේ. තේරුණාද? මේ පැත්තට චලනය වෙන වස්තුවක්. C කියන්නේ මොකද්ද? C කියන්නේ කාලය බිඳුවේදී යම්කිසි විස්ථාපනයක් උඩ තියෙනවා. ඒ කියන්නේ ළමයි කාලය බිඳුවේදී ඌ මේ හරියේ ඉන්නේ මේ පැත්තේ කොහේ හරි ඉන්නේ. හරිද? ඊට පස්සේ කාලය වැඩි වෙද්දි මොකද වෙලා තියෙන්නේ? ඌගේ විස්ථාපන අඩු වෙගෙන ඇවිල්ලා බිඳුවට ඇවිල්ලා. ඌ බිඳුවට ඇවිල්ලා. ඒ කියන්නේ ඌ මෙතන ඉඳන් මෙන්න මේ පොයින්ට් එකට ඇවිල්ලා කොහොමද ඇවිල්ලා තියෙන්නේ? ඒකාකාර ප්‍රවේගයෙන්. ඇයි ඒ? නියත අනුක්‍රමණයක් තියෙන රේඛාවක්. ඒතර මූගේ ගත්තොත් D කියන එකට ඍණ විස්ථාපනයක්. ඒ කියන්නේ ඌ මේ පැත්තේ ඉඳලා තියෙන්නේ. මේ පැත්තේ ඉඳන් මේතන්ට ඇවිල්ලා තියෙනවා ඒකාකාර ප්‍රවේගයෙන්. පැහැදිලිනේ? අන්න එහෙමයි මේ ග්‍රාෆ්ස් කියවන්න පුරුදු වෙන්නේ. කාලය වැඩි වෙද්දි මොකද වෙලා තියෙන්නේ බලන්න. විස්ථාපනයේ මොකද වෙලා තියෙන්නේ බලන්න. රේඛාවේ අනුක්‍රමණය නියතද බලන්න. හරි? ඉන්නේ කොහෙද බලන්න. පටන් ගද්දි ඉන්නේ කොහෙද බලන්න. මාර ලේසි. එතකොට ඕගලන්ට දැන් සමහර මේ අය පාඩම් කරන් ඉන්නේ සරල රේඛාවක් නම් නියත ප්‍රවේගයෙන් ගමන් කරනවා කියලා. ඇත්ත. සරල රේඛාවක් කියනවා තමයි නියත ප්‍රවේගයෙන් ගමන් කරද්දී. හැබැයි ඕගොල්ලෝ එහෙම කටපාඩම් කරන් තියාගත්තොත් ඕගලන්ට දෙන ග්‍රාෆ් ඒ කියන්නේ රීඩ් කරන්න මාර අමාරු වෙනවා මේ ග්‍රාෆ් වෙනස් වෙද්දී. හරි? ඒකින්ද හිතලා ඒ කියන්නේ අවබෝධයෙන් ඒක ග්‍රාෆ් රීඩ් කරන එක ප්‍රැක්ටිස් කරන්න. අපි දැන් බලමු ඒකේ පාර්ට් C එක. ඒකාකාර ත්වරණය. ST වල ඒකාකාර ත්වරණයක් නිරූපණය කරන්නේ කොහොමද කියලා. කටපාඩම් කරන්න එපා. වැඩේ ලේසි. කොහොමද? ඒකාකාර ත්වරණයක් කියන්නේ මොකද්ද? ඒකාකාර ත්වරණයක් කියන්නේ උගේ ප්‍රවේගය එන්න වැඩි වෙන්න ඕනේ. හරි? මම දැන්ට අපි ඉස්සල්ලා VT අඳිද්දී වගේ මම මෙතනදී එකක් අඳින්නම්. හරිද? අපි දන්නවා ඉස්සල්ලා මම ඇඳපු ST ප්‍රස්ථාරයේ මේකේ අනුක්‍රමණය කියන ප්‍රවේගයනේ. S බෙදීම T නේ. නේද? ඒ කියන්නේ අපි ඇත්තටම මේ රේඛාවට ගහපු ස්පර්ශකය මේක දිගේ යනවා. නේද? ඔයගොල්ලෝ ඕලෙවල් මැත්ස් වල ඉගෙන ගත්තානේ. මේ රේඛාවට ගහපු ස්පර්ශකය මේක දිගේ යනවා. දැන් මම මේ රේඛාවට තනින් තන ස්පර්ශක ගහනවා. තනින් තන ස්පර්ශක ගැහුවා. එතකොට අර කලින් එකේ වගේ මේ කර්ව් එකේ රේඛාව දිගේ යන්නේ නැහැ ස්පර්ශක. ස්පර්ශකයෙන් මොකද්ද කියවෙන්නේ? ස්පර්ශකයෙන් කියවෙන්නේ S බෙදීම T. ඒ කියන්නේ ප්‍රවේගය. මොකද වෙලා තියෙන්නේ බලන්න. මෙතන තිබ්බ අනුක්‍රමණයට වැඩිය මෙතන අනුක්‍රමණය වැඩි. මෙතන තිබ්බ අනුක්‍රමණයට වැඩිය මෙතන අනුක්‍රමණය වැඩි. අනුක්‍රමණය එන්න වැඩි වෙලා. M සමානයි V නේ. ඒ කියන්නේ අනුක්‍රමණයෙන් එන්නේ ප්‍රවේගයනේ. අනුක්‍රමණය වැඩි වෙනවා කියන්නේ මොකද්ද? ප්‍රවේගය වැඩි වෙනවා. ප්‍රවේගය වැඩි වෙනවා කියන්නේ මොකද්ද? ඒ කියන්නේ මේක යන්නේ ත්වරණයෙන්. ඒකාකාර ප්‍රවේගයෙන් නෙවෙයි. මේක ගමන් කරන්නේ ත්වරණයෙන්. එන්න උගේ අනුක්‍රමණය වැඩි වෙනවා. පැහැදිලිනේ? අර විදිහට හිතන්න. මොකද වෙලා තියෙන ස්පර්ශක ගැහුවාම ස්පර්ශක වල අනුක්‍රමණය වැඩි වෙලා. අනුක්‍රමණය වැඩි වෙලා කියන්නේ එයාගේ ප්‍රවේගය වැඩි වෙලා. ප්‍රවේගය වැඩි වෙනවා කියන්නේ මේ වස්තුවට ත්වරණයක් තිබිය යුතුයි. පැහැදිලිද? හරි. ඒතර ඕක නෝට් ඩවුන් කරගන්න. ඒකල ඕගොල්ලන්ගේ වචන වලින් ලියා ගන්න ඕන. මම කියන කතාව ඕගොල්ලන්ගේ වචන ලියා ගන්න. ඒතර ඕගොල්ලන්ට ජීවිතේට ඒවා අමතක වෙන්නේ නැත. ඔන්න S T ඇඳා ඊට පස්සේ මම ඔන්නෝම කර්ව්ස් ටිකක් මාක් කරනවා.
A කියනවා මූට B කියනවා මූට C කියනවා මූට D කියනවා. ඔන්න දැන් අපිට ලේසි මේක මාර ලේසි මේක මම හිතන්නේ දැන් ඕගොල්ලන්ට පෙන්නද්දිත් ඕගොල්ලෝ දැන් graph එක read කරන්න දන්නවා. A කියන්නේ මොකද්ද? එන්න මූට ස්පර්ශක ඇන්දොත් ස්පර්ශක වල අනුක්‍රමණය වැඩි වෙලා. ඒ කියන්නේ ප්‍රවේගය වැඩි වෙලා. ඒ කියන්නේ ඌ යන්නේ ත්වරණයෙන්. C ඇන්දොත් එන්න උගේ ස්පර්ශක වල අනුක්‍රමණය වැඩි වෙලා. B ඇන්දොත් එන්න උගේ ස්පර්ශක වල අනුක්‍රමණය වැඩි වෙලා කෝණය වැඩි වෙලා. D ඇන්දොත් අපි බිඳුව පැත්තේ නගින්න ඕනේ. හරි. මේ පැත්තෙන් නම් මෙහෙට නේ මේ පැත්තෙන් නම් මෙහෙට. අයි කාලය බිඳුවේ ඉඳන් වැඩි වෙන්නේ. මේකට ඇන්දොත් එන්න ස්පර්ශක වල අනුක්‍රමණය වැඩි වෙලා. ඒ කියන්නේ මුන් ඔක්කොම යන්නේ ත්වරණයෙන්. නේද? හරි. මුන් ඔක්කොම ගමන් කරන ත්වරණයෙන් දැන් අපි මේවා විස්තර කරමු. මුගෙත් අනුක්‍රමණය එන්න වැඩි වෙලා. ඒ කියන්නේ ත්වරණයෙන් යන්නේ අනුක්‍රමණය හරියට ස්පර්ශක ඇන්දාම ඔයගොල්ලෝ ස්පර්ශක ඇන්දලා බලන්න. ඒතර ඔයගොල්ලන්ට තේරෙයි. එතකොට මොකද අපි ඒව ඩිස්ක්‍රයිබ් කරමු. ඒ කාලය බිඳුවේදී මූල ලක්ෂයෙන් පටන් අරන් ඊට පස්සේ ධන පැත්තට මේ පැත්තට ඒකාකාර ත්වරණයෙන් යනවා. ඔය A. හරි. C ඇන්දොත් කාලය බිඳුවේදී ධන විස්ථාපනයකින් පටන් අරන් ඒ කියන්නේ මේ පැත්තෙන් පටන් අරන් කාලය වැඩි වෙගෙන යද්දි විස්ථාපන බිඳුවට එනවා. ඒ කියන්නේ මෙන්න මේ පොයින්ට් එකට වෙනවා. හරිද? යන්නේ කොහමද? ඒකාකාර ත්වරණය. එතකොට මං හිතනවා මං අනිත් දෙක කියන්න ඕනේ නැහැ. ඔයාලට මේ දෙක හිතා ගන්න පුළුවන්. දැන් මේ වෙද්දි ඔයගොල්ලෝ හරියට ඉගෙන ගත්තා නම් ඔයගොල්ලන්ට දැන් ඒක පුළුවන්. හරි? හරි. ඒකත් ඉවරයි. අන්තිම එක. part D. ඒකාකාර මන්දනය. ඔයගොල්ලෝ දැන්ටම දන්නවා මම අඳින්න කලින් මොකක්ද ඒකාකාර මන්දනයට අඳින්න ඕන කර්ව් එක කියලා. ඒකාකාර මන්දනය කියන්නේ මොකද්ද? ත්වරණය කියන්නේ අනුක්‍රමණය වැඩි වෙගෙන යනවා නම් මන්දනය කියන්නේ මොකද්ද? එන්න ප්‍රවේගය අඩු වෙගෙන යන්න ඕනේ. එන්න ප්‍රවේගය අඩු වෙනවා කියන්නේ ඌ යන්නේ මන්දනයෙන්. ප්‍රවේගය අඩු වෙනවා කියන්නේ කාලය වැඩි වෙද්දී ගහන ස්පර්ශකවල අනුක්‍රමණය අඩු විය යුතුයි. මේ තියෙන බිඳුවෙන් පටන් අරන් මේ පැත්තට යන එකක්. ස්පර්ශකවල අනුක්‍රමණය අඩු වෙලානේ තියෙන්නේ. මේ තියෙන්නේ බිඳුවෙන් පටන් අරන් මේ ධන පැත්තෙන් පටන් අරන් බිඳුව දක්වා එන එකක් ධන පැත්තේ. අනුක්‍රමණය අඩු වෙලා හරි. එයාගෙත් එන්න ගහනවල ස්පර්ශක අනුක්‍රමණය අඩු වෙලා කියන්නේ මම ඉතින් පැහැදිලි ගන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ දන්නවා. හරි. ඉතින් මම අද එපිසෝඩ් එක ඉවර කරන්න යන්නේ දැනුත් ඉතාමත් ආදරෙන් මතක් කරන්න ඕනේ මට කටපාඩම් කරන්න නැතුව ඕගොල්ලන්ට ෆිසික්ස් උගන්වපු ජේකබ් සර්ව. මගේ ක්ලාසස් වලට ජොයින් වෙන්න කැමති කට්ටිය මම ලින්ක් එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් කන්ටැක්ට් නම්බර් එක ඉන්ස්ටිටියුට් එකේ. ඔයගොල්ලෝ ඉන්ස්ටිටියුට් එකට කෝල් එකක් දීලා කන්ටැක්ට් කරන්න. නැත්නම් මේගොල්ලන්ට WhatsApp පණිවිඩයක් හරි ලබා දෙන්න. අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මොකද ඔයගොල්ලන්ගේ කමෙන්ට්ස් වලින් තමයි මම තීරණය කරන්නේ ඔයගොල්ලන්ට ඉස්සරහට කරන්න ඕන පාඩම් මොනවද, ඔයගොල්ලන්ට අමාරු ප්‍රශ්න මොනවද. අපි පුළුවන් තරම් මේ සෙෂන්ස් ප්‍රශ්න කරලා අරන් යන්. ඉතින් ඕගොල්ලෝ කමෙන්ට් කරලා මාව මොටිවේට් කරොත් තමයි ඇත්තටම මම මගේ කාර්යබහුල ජීවිතයත් එක්ක වෙලාවක් ගන්න ඔයගොල්ලන්ට වීඩියෝ එකක් කරලා දාන්න. රූල්ස් හරියට දැනගෙන ගේම් එක ප්ලේ කරන්න.